දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 280 භාවනාංකේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම දේශනාවට සඳහා කාලය පැමිණලා තියෙන්නේ. අපි සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. අපි ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස රාගස්ස භික්ඛවේ පහනාය ඉමේ තයෝ ධම්මා භාවේ තබ්බා ඛතමේ තයෝ ශුඤ්ඤතෝ සමාධි අනිමිත්තෝ සමාධි අප්පනිහිතෝ සමාධි තීති. කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මාතෘකා තබු ආකාරයට මේක තික නිපාතේ සඳහන් වෙච්ච අංගුත්තර නිකායේ රාගපෙය්‍යාලමේ එතන රාගප්පහාන සූත්‍රය. ඉතින් මේ වගේ පෙය්‍යාලම් සූත්‍රවල ඊගාවට රාගස්ස භික්කවේ කියන සම්බුද්ධ වචනේ වගේම දෝසස්ස භික්කවේ පහනාය මෝහස්ස භික්කවේ පහනාය කියලා පෙය්‍යාලම් කරලා තියෙනවා. බොහොම කෙටි සූත්‍ර. හැබැයි ත්‍රිලක්ෂණයම සම්බන්ධ කරලා කියන සූත්‍ර. ඒ වයිදී මේ පොතේ පොඩි ඊටයි ගන්නෙ. පිටුවයි ඉරයි දෙකයි නැත්නම් පෙළයි දෙකයි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ත්‍රිපිටක පොත් රචනා කරන ශිල්පේ දන්න එකන දන්නා මේකෙන් මෙන්න මේ ටික තමයි අදහස් කරන්නේ. මේ වගේ නිදානයක් කතා කරන්නේ කොහි දේශනා කරාද කියලා කියන්නේ නිකන් ඔක්කොම පෙය්‍යාලම් කරලා මේ පටු පුංචි කරලා දාලා තියෙනවා. ඉතින් මෙතන රාගප්පහාන සූත්‍රය කියලා තමයි මේක සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම් කරලා තියෙන්නේ. ඉතින් අනුව සමාධි තුනක් සඳහන් වෙනවා. අපි යම් වෙලාවක ඒ සමාධිය වල ඉන්නවනම් අපිට ඒ වෙලාවේදී රාගය මතුවෙන්නේ නැහැ. ඉතින් මේ සඳහන් කරන කාරණා තුන ශුඤ්ඤතෝ සමාධි, අනිමිත්තෝ සමාධි, අප්පනීතෝ සමාධි කියන එක විමුක්ති සීර්ෂෙමුත් දේශනා කරලා තියෙනවා. එතකොට පොඩ්ඩක් පෙළ ගැස්ම වෙනස්. අනිමිත්ත විමුක්ති, අප්පනීත විමුක්ති, ශුඤ්ඤත විමුක්ති කියලා විමුක්ති ශීර්ෂෙමුත් දක්වලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව සෑහෙන විස්තරයක් පටිසම්භිදා මාර්ග පොතේ ඒ වගේම අපි අටුවා වශයෙන් අටුවා ප්‍රධාන වශයෙන් පිළිගන්න විසුද්ධි මාර්ගයේ පොතේ මේක විස්තර කරනවා. ඉතින් ඒකෙදී අපි ඊයේ අරගත්තේ ශුඤ්ඤත විමුක්තිය ශුඤ්ඤතෝ සමාධි කියන එක. ඉතින් අපි ඒකට ඉගෙන ගැනීමේ පහසුව සඳහා සුතමේ ඥානෙ සඳහා ශුඤ්ඤත විමුක්තිය වශයෙන් පෙන්වනවා. ශුඤ්ඤතානුපස්සනා වශයෙන් දක්වනවා. ඉතින් මේ කාරණාවල් බුදුරජාණන් වහන්සේ විවිධ දේශනා විලාතයන්ට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි අර වචනේ අල්ලාගත්තට පස්සේ අපිට පුළුවන් ඒක සමාධියක් වෙන්නේ කොහොමද? අනුපස්සනාවක් වෙන්නේ කොහොමද? විමුක්ති මාර්ගයක් වෙන්නේ කොහොමද කියලා ඉතින් අපේ නැනපමණින් දැනගන්න වෙනවා. මේ ශුඤ්ඤත විමුක්තිය කියලා ගත්තොත් නම් පෙන්වන්නේ ඒක අනාත්මතාවයේ පෙන්නන කොටසක් කියලා. ශුඤ්ඤතෝ සමාධිය කිව්වහම අපි යම් වෙලාවක ඊයේ අපි මතක් කරගත්ත විදිහට අනුක්‍රමයෙන් හිත ශූන්‍ය කරගෙන ලෝකයක් ප්‍රශ්න වලින් හිත ශූන්‍යයක් කරගෙන අපි ඒකට ආරණ්‍යයක් ප්‍රශ්න ටික අඩේට ගන්නවා. දඩබීමට ගන්නවා. ඊටසේ ආරණ්‍යයක් ප්‍රශ්න ටික අයින් කරන්න අපි ශාරීරිය දඩබීම කර ගන්නවා. කායानुපස්සනාවට ගන්නවා. ශාරීරියක් ප්‍රශ්න අයින් කර ගැනීම සඳහා ශාරීරිය හැදිච්ච හතරමා ධාතුන්ගෙන් ඒ වෙලාවට ප්‍රසිද්ධ අරමුණ විතරක් ගන්නවා. ඒක අරගෙන ඒකත් එකින් එක ගොරෝසු මධ්‍යම සුකුම කියන මට්ටමට ගෙවම් කරන යනකොට අපිට තේරෙනවා මේ උපක්‍රමශීලී නිසා නැත්නම් අපි ඒකට ප්‍රතිපදා කියලා තමයි කියන්නේ. අනුක්‍රමිකෙන් යන ධර්ම પરම්පරාව නිසා හිතේ තිබුණ අර රාගේ අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් ශූන්‍යතාවයට යනකොට දෙයකට රාග කරන්න අපේ හිත දැනගත්තට කිසිවකට රාග කරන්න අපි දැනගත්තට නොකිසිවකට රාග කරන්න අපේ හිත දන්නේ නැහැ. ඒ නිසා නිවනට අකිංචන නැත්නම් නොකිසිවක් කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒකට ඒකට රාගය ඇති කරන්න බෑ.
ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ රාගයේ ප්‍රධාන වශයෙන්ම සංසාරයේ පැවැත්මට එහෙම නැත්නම් අපි කියනවා නම් පටිච්චසමුපාදේ ඒක හේතුක වශයෙන් සංසාරයට හේතුව දක්වන්නේ රාගය පමණයි. ඒතර අපි දන්නවා කෙලෙස් මුල් වලට යනකොට රාග, ద్వේෂ, මෝහ කියලා තුනකට කාඩලා තියෙනවා. නමුත් මේ රාගය තමයි ඉස්සල්ලාම ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ. ඒක බටහිර මානසික විද්‍යාවෙත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කෙනෙක් කියලා තිබුණේ අපේ සම්පූර්ණ චරිතය, රචනය, චරණය ඔක්කොම රාගය අනුව විස්තර කරන්න පුළුවන්. නැත්නම් ලිංගිකත්වය අනුව විස්තර කරන්න පුළුවන්. මේ මනුස්සයා මේ ඔක්කොම රංගනේ රංගපාන්නේ ಜಾතිය බෝ කරන්න තමයි. ඉතින් බුදුරජාණන්සේගේ දර්ශනය ඊට වඩා ටිකක් වෙනස්. බුදුරජාණන්සේ දර්ශනයේ පෘථග්ජනයාගේ මේ රංගනය මේ චරණයේ තියෙන ඉඳුරම් පිනවීම සඳහා කියලා තියෙනවා. sexual pleasure නෙවෙයි sensual pleasure කියලා තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. ඉතින් අපිට මේ කෙනෙක් හැසිරෙනකොට කියන්න පුළුවන් කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. දන්නවනම්. හැබැයි ඒක තමයි ඉක්මවට පස්සේ තමයි දැනගන්න පුළුවන්. නැත්නම් Tamanටවත් තේරෙන්නේ නැහැ අපි මේ රාගය සාක්ෂාත් කරගන්න මොන තරම් ජඩ වැඩ කරනවද කියලා. අපි මේ ಜಾතිය බෝ කිරීම සඳහා මිත්‍යා කාමයේ සඳහා මොන තරම් දේවල් කරනවද කියලා Tamanටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙව් කෙනෙකුට අනික් කෙනෙක්ගේ හැසිරීමක් චරණයක් දක ගන්න අමාරුයි. නමුත් අපි ඔක්කොම එකිනෙකා සබ්‍රක්‍මචාරින් වහන්සේලා වශයෙන් බලනකොට අපිට පුළුවන් මට පුළුවන් පැවරුමක් කරන්න අනේ ස්වාමීන් වහන්සේලා අනේ උපාසක මහත්තුරුනේ මෑණියනේ පාතිකාවනේ මගේ වැරද්දක් දැක්කොත් මට කියන්න. මොකද මම මේ අනිවාර්යයෙන්ම මේ රාගය ප්‍රහාණය කිරීම සඳහා givisගත්ත කෙනෙක්. ඔයගොල්ලන්ගේ කවුරු හරි තියෙනවා නම් අපි ඒත් කියලා දෙන්නම්. හැබැයි මට පැවරුමක් කිරුවොත් විතරයි. අපි ඒක තමයි අපි ළඟ තියෙන යාළුවකම. ඒක තමයි සබ්‍රහ්මචාරී කියලා කියන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඒ ශුන්‍යතේ අපි කතා කරපු ක්‍රමක්‍රමයෙන් ගෙවෙනකොට අපිට පේනවා කැම්මැලිකම වැඩි වෙනවායි කියලා. එපා වීම වැඩි වෙනවායි කියලා. නැත්නම් ආශ කරන දෙයට තණ්හාවනේ තියෙන්නේ. රෑ දවල් නැහැ බැඳගෙන හොයනවා. නමුත් අර ශුන්‍යත විමුක්තියට යනකොට ශුන්‍යත සමාධියට යන්න පෙන්නනවා හරි කම්මැලි. හරි නීරසයි. පාන්දර 4 වෙනකොට 6ට නැගිටපුවාම නරකද කියලා අහනවා. හොඳයි මොකද්ද දෝෂයක් නැහැ. කී දෝෂය මේ තමයි ක්‍රමය. ඒ කියන්නේ වැඩේ වැදිලා. දැන් බෙහෙත වැදිලා. ඒක තමයි මේ නටන්නේ. ඉතින් උඩ වැඩි වෙලා යන්නේ නැහැ. ඒකට මේ බුද්ධ ආගම් වෙලා පැවිදි වෙලා ආරණ්‍ය වාසී නැත්නම් අපි කියන්නේ පිරිවෙන් වාසී වෙන්න ඕනේ නැහැ. ඕනම කෙනෙකුට බුදුරජාණන්සේ දීලා තියෙන පළවෙනි ඉන්ජෙක්ෂන් එක දීපු ගමන් කම්මැලි අප්පා කුන්දරි දිනවා අප්පා දනිස්තිකරි දිනවා අප්පා ඉපෝයනෝපා එමුදර ආස දෙයට අදින ගතිය ඒක අපේ පුද්ගලික දෝෂයක් නෙමෙයි. අපි පරිණාමය කියලා යමක් ඉගෙන ගන්නවා. අපේ බුද්ධ ධර්මයෙන් නම් අපි කර්මේ සහ කර්මඵලයේ කියලානේ පිළිගන්නේ. නැත් බටහිරව ගන්නන්නේ එහෙම නෙවෙයි. මිනිස්සයා බලවතා ජයගනී කියන ප්‍රතිපදාව යටතේ අනිත්‍යුන් කාලා මරාගෙන අපි අපේ ජාතිය භෝග කිරීම සඳහා පරිසරයට අනුව හැඩ ගැහිමින් යන පරිණාමයක්. මේ පරිණාමයේ හැටි තමයි වැඩි කාමයේ හම්බෙන තැන, වැඩි රාගයේ හම්බෙන තැනට අපි ඇදලා යනවා. ඒකට ලැජ්ජ බය මොකක්වත්ම නැහැ. දෙමාපියෝ ඉන්න තැනත් ඒක කරනවා. ගුරුවරු ඉන්න තැනත් කියනවා. දරුවෝ ඉන්න තැන දෙමාපියොත් කරනවා. ගෝලයෝ ඉන්න තැන ගුරුවරුත් කරනවා. ඉතින් ඒක බටහිර විද්‍යාවේ සහ අමන විද්‍යාවට අහුවෙච්ච නැති එකක්. බයලජ්‍ය දෙක විද්‍යාවට අහුවෙලා නැහැ. නමුත් සරුවචනාංශික ගැන්වීම මේක හුදුවට හදාරනවා. හදාරලා පුද්ගලිකව ගන්න එපා. මේ කම්මැලි වෙන එක, බුබ්බඩ වෙන එක, එපා වෙන එක පුද්ගලිකව ගන්න එපා. මේක මානව ලක්ෂණයක්. ඒක හොඳට පේන්නේ විපස්සනා කරනකොට තමයි. නිසා විපස්සනා කරන්න ඉස්සෙල්ලා කියලා දීලා බාර ගන්නවා. මේකේ මන්ත්‍ර දෙක ජප කරනකොට කපුව පරල වෙනවා. යකා ඇවිස්සෙනවා. ආයෙ දෙකක් නැහැ. කිසිම කෙනෙකුට නැත්තේ නෑ. ඒක ඇවිස්සෙන ටික බලන්න පුළුවන් කමටහන් වාර්තාවේ. එයාට ඇනිලා තියෙන්නේ කොතෙන්ද? රිදිලා තියෙන්නේ කොතෙන්ද කියලා. ඒක වසන් ගන්න යන්න එපා. අපි කරන්න හදන්නේ පුළුවන් තරම් අපි සමගියව භාවනා කරන එකතු වෙලා අපිට පේන දේ, අපිට දැනෙන දේ කියන එකයි. මොකද අපේ හිතවත් දන්නේ ශුන්්‍යත සමාධිය කියන එක. අපේ හිත දන්නේ දේවල් වලට තියෙන සමාධිය. අපිට මීයක් දැකපුවම බලලා කොච්චර සමාධිගත වෙනවද කියලා බලන්නකො. හිල්ලෙන්නේ නැහැ, පෙරලෙන්නේ නැහැ, පයින් එකක් ගහන්න බලන්න ඒ වෙලාවට බලලට. පණින්නේ කෙලිම මීයට. ඌ ගැව්වේ කවුද කියලා බලන්නේ නැහැ. මොකද ඌගේ හිත තරම්ම සමාධිගත වෙලා. ඉතින් නිල්ලඹේ ඉන්නේ කොටින් මාත්‍යා කියනවා. බැංකු කවුන්ටරේ ඉඳලා ලක්ෂයක් විතර සල්ලි ගණන් කරන නෝනා කෙනෙක්ගේ අත් දෙක දිහා බලන ඉන්න. ඒ රුපියල් ලක්ෂ ගණන් කරනකොට පට ගාලා සමන් කරන කොච්චර එල්ලයක්, කොච්චර සමාධියක්, කොච්චර සතියක් තියෙනවද?
එක කොලයක් මඟ අරින්න බෑනේ. එක කොලයක් දෙකට නැමිලා තිබුණොත් ඉවරයිනේ වැඩේ. ගණන් කරනකොට හරියට ඒ දේ කරගෙන යන්නේ. චිත්‍ර ශිල්පියෙක් චිත්‍රයක් හදනකොට ගණන්කාරයෙක් ගානක් හදනකොට ඒකේ දෙන ප්‍රතිඵලය ලබා ගැනීමට අර එලවල යන ගතිය ඒ කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරු දීපදුනේ අම්මා කෙනෙකුට තමයි. ඒ ගතිය තියෙනවා. ඒ යන ගිහිල්ලා නේව සංඥා නා සංඥායත දක්වම ගියා. තේරුණ අර තියෙන අර රාගෙට ඇදලා යන ගතිය. ඒක කියන්නේ දැන් ඔයාගෙන යන ක්‍රම හැටියට මේ සතිය කියන එක බටේ හරි ප්‍රසිද්ධයිනේ. ඒ අනුව පේනවා අපේ මොලේ තියෙනවා මොලේ ස්නායු සෛල අතර පොඩි සංදිස්ථානයක්. ඒ සංදිස්ථානය හැම වෙලාවෙම උද්දීපනයේ සඳහා බලාගෙන ඉන්නවා. ඇහැ උද්දීපනය කරන කන, නාසය, දිව, කය, මනස. එතකොට මේ උද්දීපන සංඥාවල් ස්නායුන් ස්නායට මාරු වෙනවා. ස්නායු සෛලේ දිගේ යන්නේ විද්‍යුත් තරංගයක් වශයෙන්. ඊට පස්සේ කීලේක ළඟ තියෙන ඊගා විස්නායුවට මාරු වෙනකොට ඒක රසායනිකයක් වශයෙන් තමයි මාරු වෙන්නේ. ඒ හිත නැටි ඒගොල්ල. ඒතකොට රසායනික දෙකක් හඳුනාගෙන තියෙනවා උද්දීපනයේ සඳහා. ඩෝපමයින් සහ සෙරටොනින්ද මොකද්ද කියලා මට දෙවෙනි එක නම් මතක නැහැ. අපි ඩෝප් වෙනවයි කියලා කියන්නේ. මම ඇහුවා ඒ උගන්වනකොට ඕකද ඩෝප් වෙන. ඕක තමයි ස්වාමීන් වහන්සේ. කුඩු ගහන්න ගියාම ඒකේ සීමාවක් නැතුව කුඩු ගහනවා. උට මොලේ නරක් වුණත් අම්මා අප්පගේ මාළේ උකත් තියලා හරි ගහනවා. බොණ්ඩ ගියාමත් එහෙමයි. ස්ත්‍රී දූර්තයත් එහෙමයි. සූදුවත් එහෙමයි. ඒ වගේ හැම වෙලාවෙම අපි ඒ ඩෝපමයින් හෝමෝන් එක වැඩි කරගන්න පුදුමාකාර වේදමක් කරනවා. ධාර්මිකව අධාර්මිකව. හොඳින් හෝ නරකින්. කැත්තෙන් හෝ පොල්ලෙන්. ඉතින් ඒ ගතිය අපි පුද්ගලිකයි රහසිගතයි කියලා කියනවා. බුදුහාමුදුරුවෝ අපි පැවිදි කෙරුවට පස්සේ අපිට පුද්ගලිකක දෙයක් නැහැ, රහසිගත දෙයක් නැහැ. අපි ඒක උපාධ්‍යයන් වහන්සේලාත් එක්ක, ආචාර්ය වහන්සේලාත් එක්ක භාවනා කරනකොට බලනවා රසයට ඇදලා යන ගතිය. භාවනාදීගේ අනිත් පැත්තට යනවනේ ශුන්්‍යත පැත්තට යනකොට කම්මැලිකම, නීරසකම, එපා වෙන ගතිය, බනහගෙන බැරි ඉන්න බැරිකම, එක තැනක ඉන්න බැරිකම ප්‍රසිද්ධව පේන්න පටන් ගන්නවා. එතකොට ඒක පිළිබඳව සාකච්ඡා කරපු පොතක් කියනකොට මම දැක්කා යම් වෙලාවක යෝගාවචරයට කවුරු හරි සත්පුරුෂයෙක් හම්බ වෙලා නැත්නම් යාගේ හොඳ වෙලාවක් කියලා මේ සතිය ඉගෙන ගත්තයි කියලා හිතමු. සතිය කියන්නේ මේ සීල ශික්ෂාව නෙවෙයිනේ. ඊට යාගිය සමාධි ප්‍රඥා ශික්ෂාවක ප්‍රාරම්භය. සතිය වගේ ශික්ෂණයක් ඔළුවට දාපු ගමන් මම කැම කනකොට හිතලා නැත්නම් හිතලා කියන වචන වැරදි සතියෙන් කරනවා. නෑම කරනකොට මම සතියෙන් කරනවා. ඇවිදිනකොට මම සතියෙන් කරනවා. මම ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස සතියෙන් කරනවා කියලා යම් ඕනම චිත්තක්ෂණයක පෙර නොතිබිච්ච සතියක් අපේ චිත්ත සංතානයට ආවනම් විඥාණයට ආවනම් අපිට එකපාරට ඉරිටේෂන් එකක් එන්න පටන් ගන්නවා, නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අපි නොදැක්ක මේ කටයුත්තේ නුරුස්නා ගතියක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා එයා සතියට නුරුස්නා ගතියක් පෙන්වන්න පටන් ගන්නවා. වෙන්නේ ඒක නෙවෙයි. සතිය නිසා මේ අපි වෙනදා කරන දේවල් පිළිබඳව නැත්තම් මේ හුස්මම 10ක් 15ක් එක දිගට ගන්නකොට පියවර 10ක් 15ක් එක දිගට යනකොට විනාඩි 10ක් 15ක් එක දිගට ඉඳගෙන ඉන්නකොට නීරස ගතිය. නිතර මාර්යා කියන්නේ. ඉතින් අපි ඉරියව් මාරු කරනවා. අරමුණ මාරු කරනවා. එක රූප ශබ්ද ගන්ධ රස මාරු කරනවා. අන්න මේ නුරුස්නා ගතිය හැම වෙලාවෙම ආධුනික යෝගාවචරයට අවාසියට හිටලා තියෙනවා. එහයි තනේ භාවනා කරනකොට අල්ලලෙයි කියලා. අල්ලලා යන්නේ නැහැ. එපා වීම තමයි එන්නේ. හැබැයි මතක තියාගන්න මම මේ කතා කරන්නේ ටිකක් විපස්සනාට බරව. සමත භාවනාවේදී නම් යම් යම් ප්‍රීති සුඛ ආදී චෛසික එනකොට භාවනාවට ඇදලා යන ගතියකුත් තියෙනවා. සාමාන්‍ය තියෙන නුරුස්නා ගතිය. ඊට පස්සේ ඒක කමක් නැහැ නුරුස්නා ගතිය නැතුව කරන්න බෑනේ අපිට බේතක් බනකොට කතායක් බනකොට තීතරත එන්න එපාය. ඒකේ තීත්තයි කියලා මොනොබී ඉන්න බෑනේ කියලා බිබිවයි කියනකෝ. ඒකට තමන් දෙස් දෙන ගතිය වැඩි. මම දිනගත්තේ මේක පහුවෙලානේ. මේක මුලින් දැනගත්තා නම් මම මෙතෙක් කල් ගත කරලා තියෙන වෙලාවට හුස්ම කීයද සතියෙන් අරන් තියෙන්නේ. මොනවද මම කරලා තියෙන්නේ? ඇයි මට මෙහෙම වුනේ කියලා අර තමන්ට දෙස් දෙන ගතියක් එන්න පටන් ගන්නවා. ස්වයං විවේචනේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාට ඒකත් අවාසියට හිටිනවා කමඨාන සුද්ධ උනේ නැත්තම්. කමඨාන සුද්ධ වෙනවා නම් එයාට තේරෙනවා මේක මගේ දෝෂයක් නෙවෙයි මේ භාවනා කරනකොට තියෙන පොදු අසංගත රෝගයක් මේක.
කුෂ්ඨ රෝගයක් මේක. කසාන රෝගයක් මේක. ඒක දැනගෙන ගියොත් භාවනා කරන අනිත් අයගේ දොස් පේන්න පටන් ගන්නවා. මේ එක්කෙනෙක්වත් හරියට කරන්නේ නැහැ නේ. මම නම් කොහොම හරි ඉඳගෙන ඉන්න බලනවා මේ මිනිස්සු ඉඳපු අංකයිනවනේ. මේ නලියනවා. මේ වෙලාවට එන්නේ මේ හයියෙන් දොර වහනවා කියලා අර වෙනදා ඉන්නකොට දැන් බල්ලට කම්මලේ ඉන්න බල්ලට එහෙන ගැහුවට ගාණක් නැහැ නේ. අපි දැන් පිරිවෙනක ඉන්නකොට ගෙවල් ඉන්නකොට කොච්චර හයියෙන් දොර වැහුවත් ප්‍රශ්නයක් නැහැ නේ. රේඩියෝ එකක් කණේ ගහලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙහෙදී ඔර්ලෝසෝ ටික් ගානකවත් ඇහෙන්න බෑ. දොරක් වැහෙන සද්දයක්වත් ඇහෙන්න බෑ. මේක ඔක්කොම කාට හරි හේතු කරන්න හදනවා. ඒ වගේ අනුන්ගේ දොස් දකින්න ගතිය හරි වැඩි. හැබැයි මේක දැනගෙන ගියොයි කියලා හිතන්නකෝ. මෙහෙම තමයි මෙහෙම වෙනවා පුතේ බය වෙන්න එපා. මේක හැටි කියලා. එතකොට නම් තේනවා මේ භාවනා දියුණුවේ ලක්ෂණයක් මේ. නුරුස්නා ගතිය එනවා. Taman විවේචනය කරන ගතිය එනවා. අනුන්ගේ දොස් දකින්න ගතිය එනවා. ඊට පස්සේ ඉතින් මේක වැඩ පිළිලා මේට හොඳ කරන්න පුළුවන්. මේ මුළු ශාලාවම එයා කන්ඩිෂන් කරන හරිනේ. පොඩි දෙයයිනේ තියෙන්නේ. ඇයි මේ මිනිස්සුන්ට ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද? මේ පොළොව මට්ටම් කරන්න පුළුවන්. සියල්ල අකුරට ඉස්ස කරන්න පුළුවන් කියලා අර අංග සම්පූර්ණ තියරිටිකල් මැක්සිමම් යන්න හදනවා. ඉතින් මේ හතර කියන්නේ ඒ නුරුස්නා ගතිය, Tamanට දෙස් දෙන ගතිය, අනුන්ගේ වැඩදි හොයන ගතිය සහ මේ සංවිධායකයන් මේට වැඩි මේක පිළිවෙල කරන්න තිබ්බනේ කියලා ඒ වගේ හිතන ගතිය එනවනේ. මම මේ කියන ගියාට අංග සම්පූර්ණ නැතුව ඇති. මේ තමයි සතිය පිටුපෙකනාගේ හැටි. ඒක නිකන් කුර ගහපු මේ ලාඩම් ගහපු හරකෙක් වගේ තමයි. නැත්තම් නාස්ලනු දාගත්ත හරකෙක් වගේ තමයි. ඌට ඉතින් ආවට ගියාට දුවන්න බෑනේ දැන්. නාස්ලනුවක් තියෙනවනේ. මේක සර්ව සාධාරණ හරි පැත්තෙන් තේරුම් ගන්න ශුන්්‍යත භාවනා විය කරපිකේ බැලුවොත් වෙන්නේ අපිට හිස් භාවයට යන්න නුරුස්නා ගතිය වැඩි වෙනවා. කම්මැලි වෙනවා. එපා වෙනවා. අද හැබැයි හොඳ වෙලාවට කියවපු කමඨාන් වාර්තා 20 අඩු ගානේ 7-8 දෙනෙක් කියලා තිබුණා ඒක. මට කම්මැලිකම ආවා ස්වාංශ නිදිමත ආවා. මට එපා වීම ආවා. මම ඒත් කරගෙන ගියා. සමහර නම් කිව්වට නම් නිදිමතක් ආව බෑ. අතහැලා දාලා නිකන් හිටියා කියලා. ඒත් අපි මාත්‍රකාවේ ඉන්නේ. ඒ ශුන්‍යත භාවයේ යන්න එහාට අපිට මේ පහුරු අල්ලන ගතිය නැති වෙනවා. තෘෂ්ණා කියන්නේ මෙහෙම පහුරු බදා ගන්න ගතිය. මොනවා හරි අල්ලපගෙන තමයි අපි ඩෝපමයින් හෝමෝන් එක ගන්නෙ. ඒක නිසා අර ලෞකික දේවල් වලින් රූප බලලා, සද්ද අහලා, ගන්ධ රස බලලා, පහත බලන්නේ අපි ඕවනේ අපේ අම්මලා තාත්තලාට අපි ආදරයට ගිහිල්ලා දෙන්නේ. අපේ දරුවන්ටත් අපි දෙන්නේ ওই රූප, සද්ද, ගන්ධ රස ලබන ගෙදෙට්ට උපකරණනේ විනාසයි. විනාසයි. කවදාකවත් හිතන්න එපා බුදුරජාණන් වහන්සේ බර්ත්ඩේ පාටි එකකට එහෙම ගියොත් දරුවන්ට ඌ ආරන් දෙයි කියලා. බර්ත්ඩේ කාඩ් එකක් කරනවා නම් එහෙම සුබ උපන්දිනයක් වෙයි කියලා කවදාකවත් කියන්නේ නැහැ. අද මොන තරම් විකාරයක් අපි හදාගෙනද බලන්න සාසනය කියලා. මේ ළඟදිත් මම දැක්කා මම ෆොටෝ එකක් දැක්කා. ආම්ද්‍රෝ බර්ත්ඩේ පාටි එකට කේක් එකක් කපනවා. සුබ උපන්දිනයක් වේවා කියලා. මොන සුබ උපන්දිනේ මේ ශුන්‍යතාවය බලන අපිට. අනේ අද යන්න හදනේ අනිමිත්ත බලන අයට. ඉතින් ඒකට යනකොට එන අර නුරුස්නා ගතිය හරි හැටියට දාගන්න පුළුවන් නම් ඒ ගොඩ. ඒක වැරදි පැත්තට දාගත්තොත් අයියෝ ඕක කරන්න තෝ ගෙදර හිටියනම් ඉවරයිනේ භාවනා නොකර හිටියනම් ඉවරයිනේ කියලා ඒ යන පැත්ත ගැන බය වෙන්න බෑ. ඒක තමයි කටු ගහේ කටු උඩ කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ. අපි දන්නවා පොලිස් සේවයට ගිහිල්ලා හොඳට සේවය කරන කෙනෙකුට විශේෂ කාර්යබල හමුදාවට බඳව ගන්න. ඒක ඉතින් දෙන්න තියෙන දඬුවම් ටික තේරම දෙනවා. STF එකට ගත්තොත් ට්‍රේනින් එකේදී හතුරෙකුට අහුනොත් මොනවද කරන්නේ? ඒ ටික ඔක්කොම ගහනවා. බැනලා ගහලා තවාල කරලා හොඳට පුහුණු කරුවට පස්සේ ඌ ජාතික වස්තුවක් බාටපත් වෙනවා. LTT කාරෝ පුදුම බය STF එකට. සාමාන්‍ය පොලිස් කාර්යයට බය නැහැ. සාමාන්‍ය පොලිස් කාර්යයට බැඳලා ඉන්න බල්ලෙකුට වෙටි යන්නත් උණ්ඩ 3ක් විතර ඕන වෙනවා. මේ පොලිස් කාර්ය නැතුව ඇති කියලා මම හිතනවා. මේ STF කාර්යයට එව්ව බෑ. ඌ ඒකෙන් තෝරලා ගත්තා දෙනවා ට්‍රේනින් එකක් පිට කබරහම වෙනකන් තලනවා. කටුකම්බි උඩ ඇවිද්දවනවා. එල්ලලා ඇවිද්දනවා. මඩේ ඇවිද්දවලා හදලා ගන්නවා. ඒ පුහුණුව ලැබෙන්නේ දක්ෂ පොලිස් කාර්යයකට විතරයි. බුබ්බඩේකට කම්මැලිකට දෙන්නේ නැහැ. අපි බුදුහාමරෝ දීලා තියෙන එකත් මේ කාලබුදිය ගන්න જાති කලානිදි කට්ටියත් එක්ක කරන්න බෑ. මේක දැනගන්න ඕනේ මේ වගේ කම්මැලිකමක් එනවා. අපි කාගෙන යන්. ඉතින් ඒක ඒ ශූන්‍යතාවේ ගෙවන් වීමේ වැඩිවීම වෙන්න මේ ලෝකේ සාමාන්‍ය පුද්ගලයෝ මීපැණියට ඇදලෙන ඇඹලියෝවා
මේ ඉඳුරම් පිනවීමට යන ගමනත් මගේ අම්මා අප්පච්චිත් ඔච්චරයි. මගේ ගුරුවරයාත් එච්චරයි. මමත් මෙතෙක් කල් එච්චරයි. දැන් මට තේරෙනවා ඊට වැඩි ගිය ඩෝපමයින් හෝමෝන් නෙවෙයි. නිරාමිස සැපයක් එන්න පටන් ගන්නවා. මම සත්තු මරන්නේ නැහැ. ඉඳගෙන ඉන්න කිසිම පැය ඇතුළත කවදාකවත් සතෙක් මැරෙන්නේ නැහැ. අනේ මං ඒක සමාදම් වෙනවා. මේ ඉඳගෙන ඉන්න පැයත් තුළ මම ඉතින් කවදාවත් හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ. මං ඒක සාදු කියනවා. මගේ අතින් කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ. මේ පරියන්කේ ඉන්න බෑයි. බොරු හේලම් හිසජන පරිසෝචන නැහැ. කාටද මේ ලෝකේ జగතිකුට කියන්න පුළුවන්නේ මේ චිත්තක්ෂණයේ මයිලඟ සිල්පදේ ඔක්කොම කැඩලා රැකිලා තියෙනවා කියලා. භාවනා කරලා වාඩි වෙච්ච මනුස්සයට විතරයි. වෙන කිසිම කෙනෙකුට මොනම තාලින්වත් එක ඇඟිල්ල කුසල කියන්න බෑ. මම මේ ගත කරපු බැයි මම ඇතින් මේ දේ උනේ නෑ කියලා. ඒක ලොකු දෙයක් නේ. බුදුහාමුදුරු කියන සබ්බපාපසා කරනන්නේ. ඊට පස්සේනේ අපි කුසල සුපසම්පදා යන්නේ. ඒ මොකද මේ කාමයේ බුද්ධ විඳීමේ ශූන්‍යතාවයට අපි ටිකෙන් ටික යනවා. ඒක හැම වෙලාවෙම කරන්නේ ගොරෝසු කාමයේ සියුම් කාමයකින් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් කාමයේ අතිසියුම් කාමයකින් ප්‍රතිස්ථාපනය දැන. ප්‍රතිස්ථාපනය කරගෙන සාපේක්ෂ ශූන්‍යතාවයකට යනවා. ඉතින් අද ලෝකේ තියෙන තාක්ෂණයත් එක්ක විද්‍යාවත් එක්ක යටිතල පහසුකම් එක ලේසිම නෑ කාටවත් යන්න. එනිසා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා ශාසනයක් නම් කවදාකවත් බටහිර පීඨන එකක් නෑ කියලා. මුද කාමෙමයි. අයි කිසිම තැනක නෑ මේ නිකන් සාමාන්‍ය මේ බල්ලු වගේ. මොනම සදාචාරයක්වත් මොනම දෙයක්වත් නැහැ. ඒගොල්ලෝ තමයි මේ අපිට මේ ආර්ථික ක්‍රම ගෙනත් දෙන්න හදන්නේ, දේශපාලන උගන්වන්න හදන්නේ, අපිට මේ මධ්‍යම ආර්ථික ක්‍රම ගෙනත් දෙන්න හදන්නේ පාහරය. සිංහලෙන් කියනවනම්. අපි ඒකෙම නෙවෙයි. ඕනේ තරම් කෙනෙකුට රාජ්‍ය සම්පත් විඳගෙන බිසෝරු 60 70ක් තියාගෙන ඉන්න පුළුවන්. ඒකේ දවසයක් නැහැ. හැබැයි කාටවත් සතිමත් වෙන එක වළක්වන්න මොන රජයකටවත් බෑ. එයා දැනගන්න ඕනේ මේ සතිමත් වීම හරහා ක්‍රමක්‍රමයෙන් මම ගොරෝසු කපව් වලින් සාමාන්‍ය පවකට යනවා. සාමාන්‍ය පව් වලින් සියුම් පව් වලට යනවා. ඉතින් ඒත් පව් තමයි. ඒත් පව්. ඒ නිසා අපි ගැන බලන කට්ටිය කියනවා යා මහා ලොකු භාවනාකාරයෙ මේ පව් කරනවා. ਉਹ පව් කරනවා. අපි කරන්නේ ගොරෝසු පව සියුම් පවක මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සියුම් පව අතිසියුම් පාක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ වාඩිලා ඉන්න වගේ ලී ආසනයක් ගත්තාම ඒවට වද්දලා තියෙන ලීයන. කදාවත් මට යකඩ යන ගහන්නේ නැහැ. ඒ ලීයනය දිරුවොත් ඒ දිරපු ලීයනේට තව ලීයනයක් තියලා ගහපුවම පරණ තුනක විශ්විලා ගිහිල්ලා අලුතෙන් ගහන කැවිලා ටක් ගාලා එතෙන් හිර වෙනවා. ආන්නේ වගේ තමයි අපි කරන්නේ. දිරච්ච අපේ ළඟ තියෙන නරක ගති ක්‍රමයෙන් අයින් කරන එක හැරි අයින් කරන්න යන්න එපා. ඒක හරීම සෞඛ්‍ය සම්පන්න නැහැ. කරන්න බෑ. ටිකෙන් ටික ශූන්‍යතාවයට යන්න බන. ඉස්සල්ලාම පේන්නේ නිකන් හුස්ම රැලි දෙකක් අතර පොඩි හිස්තැනක් තියෙනවා. අහුවෙන්නේ තැනක් තියෙනවා. මොකක් හරි කවුරු හරි මං අහගෙන ඉන්නකොට සමහර තැන් මට තේරිලා නැහැ. දේශනයකට අහගෙන ඉන්නකොට අපිට තේිනවා හිතේ අතරමැද පොඩි රෝන්දයක් ගහලා ඇවිල්ලා. ඒ වගේම අපි මේ පොළොව බලනකොට තැන් තැන් වල පොඩි පැලිරි තියෙනවා. මේ බිත්ති බලනකොට හොඳට පැලිරි තියෙනවා. ඉතින් අපි දකින්නේ නපුරක් විදියට. නේ හැටි පේන පැලිරි නැතුණාට හැමදැනම පැලිරි තියෙන ඕකේ. හරි බංගුරයි. ඒක මේ නපුරක් දැකීමක් නෙවෙයි. ඒක නිසා බුදුහාමුදුරන් කැමති නෑ ලෝකයා. මොකද බුදුහාමුදුරු මේ ශූන්‍යතාවයක් පෙන්නනවා. අනිමිත්තක් පෙන්නනවා. එනතන අනිච්ච දුක්ඛ අනත්තම් පෙන්නනවා. අඩු ගානේ බෞද්ධයවත් කැමති නෑ. බෞද්ධයත් කැමති බුද්ධ රූපයක් හදලා දිලිසෙන්ඩ හදාගෙන උඩ මල් පහන් පූජා කර ඒක නිත්‍ය කරගෙන ඒක අපේ ජාතික උරුමය කරගෙන ඉන්න. ඒකේ තියෙන අනිච්ච දුක්ඛ අනත්තම් බැලුවොත් දොස් කියනවා. බුදුහාමරේස කියනවා මගේ රූපේ කැඩලා ගියාට බලන්න එපා. උඹේ හුස්ම බලපංකෝ. එක හුස්මක් ඇතුලේ. හුස්ම දෙකක් ඇතුලේ පොඩි පදාතයක් පරාසයක් තියෙනවා වගේම හුස්මක් ඇතුලේ හුස්ම රැලි 1000ක් හමාරක් තියෙනවා. පුංචි හුස්ම රාශියක් එකතු වෙලා තමයි ආශ්වාසයක් ඇදෙන්නේ. ඒ හැම පුංචි කොටසක් අතරේ පොඩි පැලිරක් හිස්තනක් තියෙනවා. ඉතින් මනෝට වෙන මේ පුංචි ක්‍රියා රාශියකින් තමයි ක්‍රියාවලියකින් තමයි එක ක්‍රියාවක් හැදෙන්නේ. අපිට නම දැම්මට අතක් උස්සනවා කියලා. බලන්න කාටුන් චිත්‍රපටියක් අරගෙන ස්ලෝ මෝෂන් පොඩ්ඩක් දාලා.
කාටුන් චිත්‍රපටයේ තියෙන එකින් එකට යන රාමු ටිකක් එක දිගට පෙන්නනවා. ඒක වේගයකට යනකොට මිනිහෙක් අත උසනවා වගේ පේනවා. බල්ලෙක් දුවනවා වගේ පේනවා. මොනවද තියෙන්නේ? පැන්තල් ඉරි ටිකක්. පැන්තල් ඉරි ටිකක් තියෙන්නේ. ඒකට කැරකෙන වේගෙට ඉතින් අපි පොඩ්ඩක් ස්ලෝ එකේ වැඩ කරනවා. slowly, mindfully, silently. ඒසර අපිට පේන්න පටන් ගන්නවා මේ අතක් උස්සනවා කියලා කියන්නේ. ඒ අතරමැද ගොඩාක් හිස්තන් තියෙනවා. අපි ඒක දැන් අද කතා කරන්න හදනවා අනිමිත්ත කියලා. අනිමිත්ත කියන එක ශුන්්‍යත කියන එක අට්ඨාරස විපස්සනානේ ශුන්්‍යතානුපස්සනා කියලා පෙන්නනවා. මේ දේවල් පේන්න තිබුණාට ඒව ඇතුලේ සෑහෙන හිදස් තියෙනවා. අපි මිනිස්සු කිව්වම දොරවල් 6ක් තියෙනවා. නව දොරෙන් කාර්ලු වැගිරෙන එක නෙවෙන්නේ. අපිට පේන්නේ එහෙම නෙවෙයිනේ. ගිරිය පිටින් තියනවා කියලා. ඕනෙම දෙයක ඒ වගේ හිස්තන් තියෙනවා. ඒක ඒවා බුදුරජාණන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඔය දෙතිස් කුණපේ විස්තර කරනකොට. ඊට පස්සේ අනිමිත්ත ගන්නකොට අපිට යමක් නිමිති කරනවා කියලා අපි කියන්නේ භාවනා කරනවා කියන එක. අපි කියන්නේ හුස්ම නිමිති කරනවා. ආශ්වාසය නිමිති කරනවා. ප්‍රශ්වාසය නිමිති කරනවා. එහෙම නැත්නම් වම දකුණ යනකොට එනකොට කනකොට බොනකොට අපි නිමිත්තක් ගන්නවා. ඒ නිමිත්තක් කිරීම පස්සාකාරයකින් අපේ පංචවෝකාර භවයේ සිද්ධ වෙන රූපයන්ගේ නිමිති කිරීමක් අපි කරනවා. අපි ඒකයි විශාල දේහයක් සහිත ආරෝහ පරිණා රූපයකට අපි කැමති. ඒක කොහොමඩක්වත් සත්තුන්ගේ තියෙන දෙයක් තමයි ස්ත්‍රී රූපෙට පුරුෂයා කැමති, පුරුෂ රූපෙට ස්ත්‍රියව කැමති. ඉතින් ඒ රූප අතර තියෙන ආකර්ෂණයත් එක විදිහක නිමිත්තක් කරගෙන තමයි මිනිස්සු බල්ලා තිනවා ඉස්සරාම කාලවල වල ගෑණියගේ අංගපසංග කියන්නේ මොනවද? ඊට පස්සේ වික්ටෝරියන් යුගයට එනකොට කොහොමද? දැන් කාලේ කොහොමද කියලා එක එකනා නිර්වචන කරනවා. ඒකට බාහුබල සහිත පුරුෂයෙක් කියලා කියන්නේ කවුද? මොනවද යාට තියෙන ඕන ලක්ෂණ කියලා කිව්වහම එක කාලට කියන මේ රූපය අල්ලගෙන තමයි නටන්නේ. ඒක මේ සදේවක ලෝකයටම තියෙනවා. ඊට පස්සේ අපි වේදනාව අල්ලගෙන නටනවා. ඒ තමයි ඉස්සල්ලාම රූප ධර්මයෙන් ගිහිල්ලා නාම ධර්මයට යනකොට මේ සැප හොයනවායි කියන එක හැම සතෙක්ම කරනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. අපි මේ ඔක්කොම අද මේ වැඩපිළිවෙල වුණත් කරන්නේ අපි සැප හොයන්නනේ. දින්ස අපිට ඒකට එතකොට රූපේ නැතුව නෙවෙයි රූපේ සැප රූප තියෙනවා හොඳයි. නැත්තම් වේදනාව බලනවා. ඊට පස්සේ අපි සංඥාවක් ගන්න බලනවා. අපි අධ්‍යාපනයක් කරුවට පස්සේ අපිට නමට අන්තිමට ඩිප්ලෝමා කියලා නමක් වැටෙනවා. නැත්නම් BA කියලා නමක් වැටෙනවා. BSc කියලා නමක් වැටෙනවා. ඔය සංඥාව ගන්න අවුරුදු කීයක් නටනවද බලන්න. නමට මුලින් ওই ටික දාගන්න ඔය කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේ පොත් ලිව්වම නැත්නම් 70 ගන්න. ඉතින් ඥානানন্দ භික්ෂු. ඉතින් ආම්තුරු කියලා බලන අයියෝ නිකම් භික්ෂුවනේ මේ පොත් කියලා වැඩක් නැහැ. පිටිපස්සේ PhD කියලා දාන්නේ. PhD තිබ්බනම් පොත කියවන බොහොම ජයයට. මේ සංඥාවල් නිසා නම්බු නාම කීර්ති නාම මේ ස්තෝත්‍ර මේ සෙල්ලම් වලට අපි ලක් වෙන හැටි 50ට වෙන්නට පස්සේ තියෙනවා මේ සේරම පච කියලා. ඒ වගේම අර නිමිටි ගන්නකොට සංඥාවත් එක නිමිත්තක් තමයි. ඒ සංස්කාර කියන්නේ මම මේ ජීවිතේ කරපු මගේ සෙල්ලංකාර වැඩ ටික. මම අයියා වෙච්ච තැන්. මම කරපු නිර්මාණ. මම මේ ලෝකෙට බිහි කරපු දේවල්. මම සකස් කර දේවල්. මම සංස්කරණය කරපු දේවල්. අම්මෝ කතා කරලා වැඩක් නැහැ. හැම කෙනාම ගිය තැනක අයියා වෙන්න තමයි හදන්නේ. එක්ක අක්කා වෙන්න හදනවා. එක්ක ගරු වෙන්න හදනවා. පොර වෙන්න හදනවා. ගුරා වෙන්න හදනවා. ඉතින් තැනක දිහා බලනකොට පේනවා මේ එක එක අඟ උස්සන්න හදන හැටි, සංස්කාර කරන හැටි, නිකමට හරි මේ මිසුන්ට ඇහිලා තියෙනවා නම් සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. මේ කරන හැම දෙයක්ම චේතනාම්බිකවේ කම්මං වදාමි හිතාමතා කරන හැම දෙයක්ම කර්ම බාටපත් වෙනවා. මේ හැම සංස්කාරයක්ම දුක පිණිස පිහිටනවා. සබ්බේ සංඛාරා අනිච්චා. මේ අපි මේ මවාපාන ටික තමයි අනිච්ච දුක් වලට අහුවෙන්නේ. අපි මවාපාපු නැති ටික අනිච්ච දුක් වලට අහුවෙන්නේ නැහැ. ඒක කියනවා හුස්මේ මට්ටම් දෙකක් තියෙනවා. එකක් තමයි හිතාමතා හුස්ම ගන්න එක. අනිත් එක ඉබේ හුස්ම වැටෙන එක. අපි නිදාගෙන ඉනකොට අපි හිතාමතා නෙවෙයිනේ කරන්නේ.
දානපන සති භාවනා කරන්න ගියාම අපිට විශ්වාස නැහැ ඇත්තට මේක හිතලා හුස්ම ගත්තද එහෙම නැත්නම් නිකන් හුස්ම වැටුණාද කියලා. ඇවිදිනකොටත් අපිට මතක නැහැ රංගපානවද එතන මේ ප්‍රകൃතිය ඇවිදිල්ලද කියලා අපිට සාමාන්‍ය තේරෙන්නේ නැහැ. ඒකේ දෝෂයක් මම මේ කියන්න හදනවනේ මේ කාගෙත් හැටි. එතකොට මේ හිතාමතා ගන්න හුස්ම අපි ඉච්ඡානුක පේශින් මාර්ගයෙන් කරන්නේ. ඒ හුස්ම ගන්න. නමුත් අපි හුස්ම ගෙනලා අතහැරියට පස්සේ අනිච්ඡානුක පේශින් මාර්ගයෙන් ජීවිතය යාත්‍රාව පවතිනවා. එවිදින කොට සමහරලාට අපි හිතාමතා සක්මන් කරනවා සමහරට ඉවේම නිකන් සක්මනේ කෙරනවා බෝනික් එක් කරනවා වගේ. ඒකට මේකේ ස්නායු පද්ධතියේ තියෙනවා පැරාසිම්පතටික් and සිම්පතටික් කියලා ස්නායු පද්ධතිය කොටස් දෙකක්. සමහර වෙලාවට ටික අපි කොහොමද ජීවත් වෙද්දි වතුර ගිලින එක, චූ කරන එක, කක්ක කරන එක, කෑම කන එක ඊටික අපෙන් අහලා නෙවෙයි කරන්නේ. හෘද වස්තු ගැහෙන එක, කෙස් වැවෙන එක, දත් වැවෙන එක දිවා රාත්‍රියේ සිද්ධ වෙනවා. කවදාකවත් කෙලස් නැහැ. අපි යමක් හිතාමතා කරා නම් චේතනා බිකවේ කම්මං වදා. එහෙම ප්‍රකාශයක් කිසිම ශාස්ත්‍රඥාචනමක් කරලා නැහැ. යමක් හිතාමතා කරුවා නම් වග කියපන්. ඒකට තමයි අපිට ගෙවන්න වෙන්නේ. ඒ නිසා මේ ස්වභාව සිද්ධියක් තියෙනවානේ. අනිච්ඡානක පේශින් මාර්ගයේ වෙන එක. ඒක දිහා බලන ඉන්නේ එක හරි ලස්සන විපස්සනාවක්. ඒක අද ලියන්න උත්සාහ කර තිබුණා එක්කෙනෙක් දෙන්නේ. මට පේනවා මේ පැත්තේ වේදනාවක් තියෙනවා, මට මේ පැත්තෙන් තියෙනවා. හුස්ම තියෙනවා, මට මේ පැත්තෙන් තියෙනවා. හිතවිල්ලක් තියෙනවා. මට පොඩ්ඩක් ඇඟෙන් පැත්තකට ගිහලා බලාගෙන ඉන්න පුළුවන්. මට ඕනනම් ආනාපානට යන්න ඕනේ, යන්න බෑ. එයා ගිහිල්ලා තියෙන වේදනාවත් එක්ක. වේදනාව කියන්නේ දුකක්. ආනාපානියට වඩා හොඳ දෙයක්. යන්නේ නැහැ. එතන හිතනවා. යන්නේ නැහැ. මේක දිහා බලලා විස්තර කරන්න බුලා එකම සතා මනුස්සය විතරයි. තිරසනෙකුට, යක්ෂයෙකුට, ප්‍රේතයෙකුට ඔය වැඩේ කරන්න බෑ. මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ඒ කරන්න බෑ. එයා හිතන්නේ මේ ඔක්කොම කරන දෙයයන් ආංශි කියලා. මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. දෙයයන්ාංශය තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් මම මොනව කරන්නද? මම නිකන් ක්‍රීචර්. එයා තමයි ක්‍රියේටර්. බුදුරජාණන්සේ කිව්වා නෑ. ඔබට ඒකෙන් හිතාමතා කරන දේවල් ටිකක් තියෙනවා. ඒකට ගෙවපන්. හැබැයි ඒක බොහොම පොඩ්ඩයි. ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ජීවිත යාත්‍රාවේ. උදේ බලපන් මේ ලද මනුස්ස ජීවිතේ පොඩ්ඩක් වාඩි කරවලා මොකද වෙන්නේ කියලා බලපන්. ඔක නාන්න දීලා බලපන් මොකද කරන්නේ කියලා. ඔකට පොඩ්ඩක් කණ්ඩ දීලා බලපන් මොකද ඔයා කරන්නේ කියලා. පොඩ්ඩක් ඇවිදලා බලපන් මොකද කරන්න කියලා අපිට මේක බලන්න වෙලාවක් නැහැ. ඉතින් අපි කාර්ය බහුලයි. ඒ නිසා සංස්කාර පැත්තට ගියාම අද මේ අපේ සාමාන්‍ය ජීවනය සම්මත සමාජයේ නැත්නම් නගරක ජීවත් වෙන නැත්නම් රාජධානික ජීවත් වෙන ගමක නියංගමක ජීවත් වෙන මිනිස්සු දැක්කොත් ඒ මාසයට පුද්ගලිකත්වයක් ඇත්තෙම නැහැ දැන්. යා මේ එක එකනා කියන පද වලට නටනට ඉන්නවා. අන්තිමට මැරෙන්න ගියාම හක් ගාලා මැරලා යනවා. ජීවත් වෙලා නැහැ, නටපු තොවිලකුත් නැහැ, බෙරේ බලුවකුත් නැහැ. මරණ වෙලාව වෙනකොට හැම කෙනාම අතෘප්ති කරව ඌනව කාමදාසව මැරලා යනවා. අම්මලත් එච්චරයි අපි, අත්තම්මලත් එච්චරයි, මුත්තම්මලත් එච්චරයි, කවුරුත් එච්චරයි. ඒ නිසා ජීවත් වෙද්දිම නිකන් මැරුණා වගේ වාඩි වෙලා බලාගෙන හිටියොත් හිතාමතා කරන වීතික්කම භූමි කෙලෙසුත් නැහැ. බලාගෙන හිටියොත් පේනවා මේකේ යම් රාජකාරි වගේක් යනවා සන්තති වශයෙන්. ඒක නිකන් ගලන ගඟක් වගේ දිගට ස්රෝතයක් ගලනවා. ඉඳලා හිටලා මම අත දානවා. ඒක විස්තර කරනකොට කියන්නේ ගඟක් ගඟට ගිහිල්ලා විලි ස්ථානයක වාඩිලා ගලන ගඟ දිහා බලන ඉන්නකෝ. ඔන්න ඒකට පේනවා ඒකේ ගලාගෙන යන දේවල්, දියවැලි අනම්මන. කකුල දැම්මොත් මොකද වෙන්නේ? ගඟ කැළඹෙනවා. කකුල පෙඟෙනවා. ඇඟිල්ල දැම්මොත් ඇඟිල්ල කැළඹෙනවා. මේ ගඟ කැළඹෙනවා, ඇඟිල්ල පෙඟෙනවා. නිසා කොහොල්ලබවාදී බලලා හාවට පුළුවන් ද ගහන්න නැතුව ඉන්න. ගැව්වොත් මොකද වෙන්නේ? අතින් ගැව්වොත් අතව. ඔළුවෙන් ගැව්වොත් ඔළුව. ඒකල කෑ ගහනවා බලන්නකෝ. මට වෙච්ච දේ කෑ ගහන්න ඉඩ දෙන්නේ නැහැ, ඉවල කනවා. කොහොල්ලබබට බැල වැඩ නැහැ නේ. මේ ළඟට ගිහිල්ලා නෙවරේ මචං සෙල්ලම් කරන්න කියලා අත ගැව්වා, අත අහුවෙනවා. අනික් අතින් ගැව්වා අහුවෙනවා. ඊට පස්සේ කෑ ගහන්නේ හිවල ඌව බල ඉන්නේ නැහැ නේ. උස්සගෙන ගිහලා කනවා. මම හිතන කියවලා තියෙනවා ඇති කියලා. මම හිතන කොළබවත් එක්ක ආව දෙල්ලම් කරපු හැටි. ඔය තමයි සංස්කාර කියලා කියන්නේ. අපිට කිසි දවසක මේ ලෝකේ යන දෙයක් දිහා බලන්න බෑ. අඩු ගන්න හුස්ම දිහා බලන්න බෑ. අඩු ගන්න ඇවිදින එක දිහා බලන්න බෑ. අඩු ගන්න තමන් කෑම කනකොට බලන්න හැටි බලන්න ඉන්න බෑ. දැන් අපි උත්සාහ කරලත් බැරි නම් සතිය වඩන්න නැති කෙනෙක් ගැන හිතන්න.
ශික්ෂණයක් නැති කෙනෙක් ගැන හිතන්න. වේල් කීයක් කනවා. බුදුජානනාංශයේ දිග්ගම ප්‍රතිවේක්ෂාව දීලා තියෙන්නේ දාහනේ ගන්න වෙලාවට. මොකද ඒකෙදි හුඟක් හැඟුම් අපි මුදා හරිනවා. ඒකයි කියන්නේ හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේස සරසන්නට මාපිපුනේ නැත මේ දෙරණේ. මල් පෝච්ච කතාල කියන මේ පිස්සු යකු බත් කරනදට මේ සුඩ මාව තියන්න එපා. රට වෙනුවෙන් සරණට වැඩි දිවිදුන් වරණ විරුවෙකුගේ අවසන් ගමනට යනපා දූවිල්ලෙන් තලි වෙලි මේදී මේ යන්නේම කියලා. මොනවද කරන්නේ මේ කෑම මේසෙට ගිහිල්ලා මිනිස්සු? පිස්සු ගෙලින එකනේ කරන්නේ. මේක දිහා බලාගෙන ඉන්නකොට පේනවනේ බුදුරජාණන් වහන්සේ මේ හිටියානම් කොච්චරක් ලස්සන දකින්න නැද්ද අශෝක රජුරෝ නිග්‍රෝධ සාමණේරය දානේ වළඳනකොට ගුරුනාංශෙත් එක්ක ඇවිල්ලා එදා තමයි බුද්ධ ධර්ම බාරගත්තේ. ඊවසේ කෑම කනකොට තියෙන හික්මීම. ඉතින් ඒ නිසා ඒකෙදී මේ අනප්මණන් මේ අංග භූෂණ පරිස්කාර භූෂණ මොකුත් නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් නම් පුදුමාකාර හික්මීමක් තියෙන්න ඕනේ. Taman දිහාම Taman බලන්න. ක්‍රියාවකට දාලා බලනවා. ඊට පස්සේ විඥාණයට ගියාම හැම වෙලාවෙම මෙයා මේ විඥානේ කියන එක මම සහ මම නෙවෙයි කියලා ભેදයක් හදාගන්නවා. මේ ටික මම නෙවෙයි. මේ දේශ සීමා අරගලයේ මැරෙනකම් ඉවර වෙන්නේ නැහැ. මගේ පැත්තේ තියෙන કોઈ දේ සාධාරණයි. මම හොඳ එක්කෙනෙක් නේ. එයා පැත්තේ තමයි ප්‍රශ්නේ. භාවනා කරනකොට කැස්සක් ආවොත් කැස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඇවිස්සෙන හිත මගේ තියුණාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇයි කැස්සේ? මధుරෙක් ඇවිල්ලා යහුවයි කියන්නේ කොකක් මරාගෙන කණ්ඩ හිතනවා. Tamanට තේරෙන්නේ මගේ මේ කුප්ප ගතියට තමයි මధుරව විදින්නේ කියලා. මගේ ළඟ තියෙන ඇවිස්සෙන ගතිය නෙවෙයි මට පේන්නේ. අවුස්සන කෙනා පේන නිසා හැම වෙලාවෙම අපි කතන්දරයක් ගොතනවා උන්ද වැරදි. මම හරි. යාළු අතර ඕක ටිකක් අඩුයි. සබ්‍රක්‍මචාරින් වංශලා ටිකක් අඩුයි. අපි මාස 3ක් වස්වසලා සබ්‍රක්‍මචාරින් වංශලාට කියනවා දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තු පං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසාමි ආයස්නි අපි උතුරට මාස 3ක් එක තැන හිටියා. ඔය ඇත්ත මගේ වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ ශක කෙරුවා නම් හෝ මට කියන්න මාත් එක දැක්කොත් මම පිළියම් කරගන්නම් කියලා. එහෙම සංස්කෘතියක් කොහෙද තියෙන්නේ? අපි ඔක්කොම වැරදි වසංගන මම හරි කියන පදනේ මේනේ හැම ප්‍රවෘත්ති සම්දර්ශනයක් වෙන්නේ හැම නව කතාවක්ම ලියන්නේ හැම ටෙලි ඩ්‍රාමා එකක්ම ලියන්නේ හැම චිත්‍රපටයක්ම හදාන්නේ. ඒක බලනකොට අපි අමතක කරලා ඒක බලන්න අපි කොච්චර කැමතිද? නමුත් මේක ඇතුළේ යන ටෙලි ඩ්‍රාමා එක මේක ඇතුළේ යන චිත්‍රපටිය පොඩ්ඩක් බැලුවොත් පේනවා ඒ අනිත්‍යතාවයේ බලපාන රූප බැලුවත් වේදනා බැලුවත් සංඥා බැලුවත් සංස්කාර බැලුවත් විඥාන බැලුවත් ඒ තුනේම තියෙනවා සංස්කාර ලක්ෂණේ හට ගන්නා ගතියක් තියෙනවා රංගනයක් තියෙනවා හමාප්තියක් තියෙනවා රූප හට ගන්න හැටි සහ රංගනයයි එයාගේ සමාප්තියයි වේදනාවක් හට ගැනීම රංගනය සහ සමාප්තිය වෙනස් ඊට වැඩි සංඥාව වෙනස් ඊට වැඩි සංස්කාර වෙනස් ඊට වැඩි විඥාන හැබැයි ඔක්කොටම තියෙන පොදු ලක්ෂණ තමයි හැම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤ තත්තම් පඤ්ඤායති අපි ලෝකේ කොයි තූත්තු කුඩිය කියලා බැලුවත් පිටසක්වලකට කියලා බැලුවත් ඔච්චරම තමයි ඔක්කොම දැකලා අතරගත නෙල්ලි ගෙඩියක් වගේ නේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ ලෝකේ සංස්කාර ගොඩක්. ඔකේ හැම එකටම උපාදයක් හටගනිවක් තියෙනවා. ඔකේ රාංගණයක් තියෙනවා. තිතස අඤ්ඤ තත ඊට පස්සේ වැයවීමක් තියෙනවා. ඉතින් ඔකේ නම් වණන් හදාගෙන අපි තවලින් දශකේ අපේ මන්ද දශකේ ඉනකොට උවට නම් නම් දාන වෙනස්. ඊට පස්සේ ක්‍රීඩා දශකේ අවුරුදු 10 ඉඳලා 20 වෙනකොට ඕව දිහා බලන හැටි වෙනස්. ඊට පස්සේ 20 ඉඳලා 30 වෙනකොට වර්ණ දශකයට යනකොට හැඩවැඩ දාන කාලේ එනකොට ඊට පස්සේ ඥාන දශක බල දශක වශයෙන් ඉදිරියට යනකොට අපි මේ පහ දිහා දක්වන ආකල්ප බැලුවොත් එක ජීවිතයක් ඇතුළත පවා රූප සත්‍යක භාවනාව පෙන්නලා දීලා කියනවා ඒක හරියට කෙරුවොත් එහෙම තමයි ඇත්තටම අටුවාචාන් වහන්සේලා සඳහන් කරන්නේ නැත්නම් අපේ බුද්ධඝෝසාචාන් වහන්සේ සඳහන් කරන්නේ බුදුජානසයේ සඳහන් කළ තියෙනවා මේ හතර මහා ධාතුන් මේ විදිහට භාවනා කරපු නිසා මට කැමැතිනම් මට ආයුෂ් කල්පයක් ජීවත් වෙන්න පුළුවන්. ඊතරම් අධිකාරී ශක්තියක් එනවා අපුරු 10න් 10ට 10න් 10ට ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත වගේ කොටස් වලට කඩලා වෙන හැම සිද්ධියක්ම හොඳට
වශී කරගන්න පුළුවන් නම් ආයු සංස්කාර Taman අතේ තියෙන. එහෙම නැත්නම් ඉතින් කොරෝනා හැදිලා මැරලා යනවා, සාය රෝග හැදිලා මැරලා යනවා, අනම්මන ලෙඩ හැදිලා මැරලා යනවා. නමුත් මේක හොඳට බැලුවොත් එතකොට මේ හැම දෙයකම තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මං හිතන හොක් කරනවා. තේරුම් ගන්නවයි කියලා මොනවද මේ පහ කියලා? මේ හැම දෙයකටම හට ගැනීමක් තියෙනවා. හැම දෙයකම රංගනයක් තියෙනවා. මැද කොටසක් ඊට පස්සේ වැයවීමක් තියෙනවා. මෙන්න මේකේ භාවනා නොකරපේකනට පෙනෙනව නම් පෙනෙන්නේ මැද කෑල්ල විතරයි. කවදාකවත් හුස්මක හට ගැනීමක් පේන්නේ නැහැ. කවදාකවත් හුස්මක ගෙවි යෑමක් පේන්නේ නැහැ. ඒක තමයි මේ මායාව කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේදී සඳහන් කරනවා. ඒතර මජ්ජේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ වෙන දෙයකට. නමුත් ඒතර රහතන් වහන්සේ නමකට තේරෙන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිත සංයතත්තම් වගේ කියන එක පේන්නේ හුස්මේ මුල බලනවා, මැද බලනවා, අග බලනවා. ඉගෙන හුස්ම බලනවා කියන එක නෙවෙයි මේකේ අදහස් කරන්නේ. හුස්මේ සම්පූර්ණ චරණයම බලන්න ඕන. හුස්මේ සම්පූර්ණ රචනයම බලන්න ඕන. හුස්මේ සම්පූර්ණ විපරිණාමය බලන්න. ඒක එච්චර ලේසි නෑ. ඒ මොකද අපි රූපේ කියන එක හුස්ම කියන එක පවතින දෙයක් කියනවා කියලානේ හිතාගන්නේ. බලන්නේ මේ ආනාපාන සතිය කියලා ගන්නකො. පිම්බීම හැකිලිම කියලා ගන්න. නමුත් එහෙම එකක් නෑ කියලා නිමිත්තක් දාලා බලන්න ගියාම මේ නිමිටි කරන දෙයක් නෑ එතන. හට ගැනීමක් තියෙනවා, විකෘති වීමක් තියෙනවා, නැතිලා යamak තියෙනවා. ඉතින් අපි මේක බිතුසිතුමක් වගේ තියලා බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම කම්මැලි හිතෙනවනේ. මේක එහෙම එකක් නෑ. මෙතෙන් තියෙන ක්‍රියාවලියක්. අපි ඒ ක්‍රියාවලිය එකක් කියලා හිතාගෙන, ඝණයක් කියලා හිතාන, සන්තති ඝන, කිච්ච ඝන, ආරම්මන ඝන වශයෙන් එකතු කරන්න ගියාට භවනා වැඩිපුර කරන්න පේන හුස්ම කියලා හැම ඒක ඝන දෙයක් නෑ. ඒක බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. ඒ වෙනස් වෙන සුළු ගතිය අනිච්ච සංඥාව නම් සංස්කාර ලෝකයේ කියන්නේ පෘථග්ජන ලෝකයේ කියන්නේ නිච්ච සංඥාව. ඒ අනිත්‍ය දෙයකට නිට්ටය කියලා දාගන්න එක තමයි සංඥා විපල්ලාස කියලා කියන්නේ. ඒක හතරක් බුදුහාමුදුරේ දේශනා කරන නිච්ච සංඥා, සුඛ සංඥා, සුභ සංඥා, අනත්ත් සංඥා. අපි මේ දේවල් මගේ ගෑණි මගේමයි. මගේ ඩෙන්ටිටි කාඩ් එක මගේමයි. මගේ නිත්‍ය දේවල් මගේමයි. ඒව වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් වහකණ්ඩ ඕන. නැත්නම් ඒකියව මරන්න ඕන. මේ වගේ අපි අර ඒ නිච්ච සංඥාව දාගත්තට පස්සේ රටවල් යුද්ධ කරනවා. එහෙම නැත්නම් මිනිස්සු අතර බැඳීම් සහ දික්කසාද වීම තියෙනවා. ඒ මොකද මේ නිත්‍ය දෙයක් හිතාගෙන අපි යන ගමන. ඉතින් කොච්චර මේක සාහසික වෙලා තියෙනවද කියනවනම් ඒක මැක්ස් වෙබර් කියන ආගමික ඉතිහාසයේ හදන එකනත් කියනවා හැම ආගමක්ම ඒක නිත්‍යකරන්න වෙනමම මොකක්ද කියන්නේ ಜಾති ආත්සල්‍යයක් හදාගන්න. අපේ ආගම හරි විරුද්ධ වෙන එකෙක් මරුවට කමන්නේ. අපේ ආගමට අත තියන්නව කණක් කැවුතු කණක් කළු කැවුතු කණක් කප්පනවක මරනවක ගියාගෙන මේ ආගම තමයි කියන්නේ රණ්ඩුව තමයි තියෙන්නේ. මේ නිට්ටය කරන්න කියලා සිංහල බුද්ධ ආගම කියන එක මේකේ හදන්න ගිහිල්ලා කරපු විනාශේ. ඊට ඉස්සෙල්ලා තිබ්බ බුද්ධ ආගම බොහොම ස්වර්ණමය යුගයක්. කිසිම හාමුදුර කෙනෙකුට අත දික් කළා කියන්න බැරිලු මුන්වහන්සේ මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. කිසිම අම්බලමක් තිබිලා නැතුළු ලංකාවේ මෙතන වාඩි වෙලා කවුරුත් රහත් වෙලා නැහැ කියලා. එහෙම තිබුණු ලංකාවක ඒ අවුරුදු ගාණක් යනකොට මේ ඔන්න සිංහල බුද්ධහම පටන් අරගත්තා. අපි තමයි ධර්මද්වීපය කියලා පටන් ගත්තා. පටන් ගන්න කරන කෙරුවවල් දිහා බලනකොට එහෙම නිත්‍ය දෙයක් මේකේ නැහැ. අපි නිත්‍ය කරලා බලන හුස්ම මං කියන්නම් මම තේරුම් ගත්ත හැටියට අපි ඒව මොකක්වත් නැත්නම් අපි පැවිදි වෙලත් නැහැ. අපි පිරිවෙන් අධ්‍යාපනයට ඇවිල්ලත් නැහැ. සතියක් නැහැ. මොකක්වත් නැතුව අපි නිකන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් එමන්සේ ඉන්නේ තන්නේ කර කාමෙනේ. හොඳින් හෝ නරකෙන් කාමේ. ඊමණට තේරෙයි සමහරලාට මේක නම් ගොයියෝ හරියන්නේ මේක මේ පුදුමාකාර කැම්බිරිල්ලක් කියලා හිතන ඇත්තනේ මේ දුඹුරු පාට ඇඳගෙන තියෙන්නේ. මොන හරි එකක් නිසා. ඒතකොට යාට තේරෙනවා මේ කාමෙන් ගත කෙරුව ජීවිතේ අනිවාර්යම අපායයි කියලා. ඒ වෙනුවට යා කාමෙන් වෙන් වෙනවා කියන අපි අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. ගිහිගේ හැර යෑම කියලා සාමාන්‍ය කියන්නේ. අබිනිෂ්ක්‍මණය කියන්නේ කාම ඡන්දයට
ප්‍රතිනිධිය වශයෙන් පෙන්නන්නේ නිස්සරණේ අබිනිෂ්ක්‍මණේ. අබිනිෂ්ක්‍මණේ ගියපු හැම කෙනාටම කාමයේ වෙනුවට නීවරණ ධර්ම ටික එනවා. අපිට දැන් තියෙන භාවනා කරනකොට අපි නටවන්නේ ඔක්කොම කරන්නේ නීවරණ. නම් වශයෙන් කියනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඉතින් කාට හරි තේනවනට විශාල කාමයක් අතහැරලා අපි ගිහිගේ අතහැරලා ආවට භාවනා මධ්‍යස්ථානට ගියාට කාමයේ සංඥාව තමයි නීවරණ කියන්නේ. එයා අපිව අල්ලගන්න. මහා කාමයේ අතහැරියාට නීවරණ වලින් අපි යටපත් වෙනවා. මෙතන කාටවත් අතොස්සලා කියන්න බෑ. මම පැයක් ඉඳගෙන පුළුවන් මට කිසිම නීවරණයක් එන්නේ නැහැ. මට මෙහෙම ඉන්න පුළුවන්. එහෙම කියන කෙනෙක් නැහැ. නමුත් එයාට ඥානයක් තියෙනවා. අර විශාල කාමයේ වෙනකොට මයිලක තියෙන කාම සංඥාවක්. ඒ මං ගීගේ අතහැරපු නිසා. නිසා කාමයට වැඩිය හොඳයි කාම සංඥාව කියන එක තේරුම් ගත්ත කෙනෙක් මයි භාවනා ජීවිත කාලය තුල මම දැකන්නේ. ඔක්කොමලා කාම සංඥාට වෛර කරනවා. නීවරණ වලට වෛර කරනවා. නීවරණ කියන්නේ කාමයේ වෙනුවට ආපු කාම සංඥාව. හැබැයි මේක සෙල්ලම නෙවෙයි. නීවරණ කියන්නේ හරි වෙහෙසක්. දැන් බුදුහාමර ළඟට කියලා වුණා ඕන්න ඔබ වන්ති කියපු නිසා අපි ගියේ ඇතෑරියා. අබිනිෂ්ක්‍මණය කරලා බලන්නකෝ සාංශ මේ කැයි ගෑණි තියලා හොටු ගෑණි ගත්තා වගේ. දැන් වෙලා තියෙන්නේ. මේ ඔළුව බේරන්න බෑ. නිතරම නීවරණ කියලා බුදුහාමර කියන එහෙනම් කාම සංඥාව රූපෙකින් ප්‍රතිස්ථාපනය කරන්න. මොකද්ද රූපේ? ආනාපාන පොට්ටබ්බ රූපේ. ආස්වාද ප්‍රසආස රූපේ. ඉතින් බලන්න අපි එක චිත්තක්ෂණයක් ආනාපාන හිත තිබ්බා නම් එක සති චිත්තක්ෂණයක් තිබුණා නම් අපි ළඟ කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. දැන් හිත තියෙන අසවල් රූපේ කියලා දන්නවා. එතකොට අපිට ලොකු පිනක් හෝ කුසලතාවයක් හෝ ශක්තියක් ලැබෙනවා. අනේ මේ ආනාපාන රූපෙට පිං සිද්ධ වෙන්න මගේ හිත තියෙන නික්ලේශී තැනක. ආනාපාන කියන්නේ රාග කරන එක නෙවෙයිනේ. ද්වේෂ කරන එකකුත් නෙවෙයිනේ. තියෙන බව දන්නවනේ නිදිමතත් නැහනේ. මේක තේරුම් ගත්තා නම් කාට හරි තේරෙයි මේ කෝටි ගාණක් ගන්න හුස්මෙන් එක හුස්මක් එක දවසකට එකක් සත්‍යයෙන් යුක්තව ගත්තා නම් අපිට තේරෙයි අපිට පුළුවන් කාමයේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කාම සංඥාවෙන් කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් රූපයෙන් මෙන්න මෙහෙම වෙලා ඇහෙට අනින්ද වෙනකොට මම මේ කියන එක තේරුම් ගත්ත කට්ටිය ඇත්තෝ වැඩි වෙයි. ඇත්තට කියන්න පුළුවන් විනාඩි 10ක් මට තියාගෙන පුළුවන් කියලා හුස්මේ. නැත්තම් හුස්ම රැලි 10ක් කාට හරි පුළුවන් වෙයිද මුලින් පෙනුනට හුස්ම වශයෙන් ටිකක් වෙලා යනකොට මේක සියුම් වෙලා හුස්ම සුකුම වෙනවා. සුකුමතර වෙනවා. ඒකට කියනවා රූපය, හුස්ම රූපය, වායු පොට්ටබ්බ රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක ශූන්‍ය වේගයට යනවා. අනිත්‍ය වේගයට යනවා. ගෙවිගෙන යනවා. ඒක තමයි දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති කියප එක රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති වෙනවා. ඒතර කාමේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනකොට අර ආනාපානෙ තිබුණේ නයිසાર્ගික ලක්ෂණ ටික ඒකේ ස්වභාවය ඒකේ ආකාර බොඳ වෙන්න පටන් ගන්නවා. ආනාපානෙ එන්නේ දැනෙන්නේ නැති වෙන්න යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් නීරස වෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන උද්දීපනය කරන ගතිය නැති වෙනවා. එතකොට මේ යෝගාවචරය දන්නවනම් දැන් එන්න ආනාපානෙ නිමිති කරන්න බෑ මට. එතකොට ඔන්න සද්ද ඇහෙන්න පටන් ගන්නවා. හිතවිලි එන්න පටන් ගන්නවා. නිදිමත එන්න පටන් ගන්නවා. කම්මැලි වෙන්න පටන් ගන්නවා. කන්දේ අමාරු වෙන්න පටන් ගන්නවා. මොකද අර ආනාපානයේ තියෙන නිමිත්ත ක්‍රමයෙන් ආනාපාන රූප සංඥාව රූපේ රූප සංඥාවක් බාටපත් වෙනවා. මේක කවදාකවත් විද්‍යාවට අල්ලන්න බෑනේ. කිසිම විද්‍යානුකූල උපකරණයක් බෑ. අපේ තියෙන ක්‍රමේ තමයි ඕනම දෙයක් දිහා බලනකොට ඒක එපා වෙනවා. දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කතාවක් අහලා දෙන්න. ඔය පහු වෙනකොට කොහු වෙනවයි කියලා කියන්නේ ඒකනේ ඔය දික්කසාද කැඩෙන්නේ ඔච්චරම. බඳින්න ඉස්සෙල් නම් මැනිකේට සාරිද ඕනේ මැනිකේට වලලුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරගෙන දෙන්නම් කියලා මේ හිටන් දෙකට මේ පරට්ටිත් මේක හැතිරිත් එක මේ හැපින්නත් එක්ක ඉන්න බෑ ජීවිතේ කියලා මේ ඒ ගෑණියට කියනවා මේ මිනිහා කියලා කියනවා මං ඉස ගාලා තෙල් ගාලා ඉස බැඳ පීරා කොණ්ඩේ බැඳුවා මෙන්න બોලේ මේ ගෑට දැන් එපාලු බං මොකද වෙලා තියෙන්නේ නීතිඥයට විතර හරියන්නේ ඌ කීයක් හරි කඩා ගන්න මෙන්න මේ විපිරියාසය කිසිම විද්‍යාවකට අහු වෙලා නැහැ මේක තමයි අනිච්ඡං කියලා කියන්නේ
අර කාමේ කාම සංඥාව අයින් කරගන්න අපි පිහිට ආධාරයට ගත්ත ආනාපාන රූපය සක්මණේදී ඇති වෙන මේ පට්ට වායෝ පොට්ටබ්බ නැත්නම් පටවි ධාතුයේ රූපය නානකොට ඇඟට වතුර වැටෙනකොට දැනෙන මේ සිසිලස බත් වැටෙනකොට ඒ බඩගිනි යන හැටි වතුර ටිකක් වැටෙනකොට පිපාසය යන හැටි තියා බලන ඉන්නකෝ. පළවෙනි බත් පිට වගේ නෙවෙයි දෙවෙනි බත් පිට එච්ච රස නැහෙනි. 3-4 යනකොට ඇති අප්පා කියලා තල්ලු කරන අපි ගන්න. පටන් ගන්නකොට බත් පිට බඩගින්න ඉන්න වෙලාවක අම්මා රුවන්වැලි සාය වගේ පේන්නේ හරි වාසයි. ලොකු බත් පිඟානක් කන්න කියලා හිතෙනවා. කාගෙන යනකොට එපා වෙනවා. මේක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් වල දැන් අල්ලලා තියෙන දේ. ඒ එපා වීමක් නොවන විදියට මේ කටියට මේ වෙළඳ ප්‍රචාරක දේවල් වලට දාපුවා මේක බැලුවාම පේනවා අම්බුම අසාර්ථක ප්‍රයත්නයක් ඔය වෙළඳ ප්‍රචාර කියලා කියන්නේ. ඒ මොකද එයා දන්න ඔය පෙන්නනදී ඔය ඔපේ ඔය ආලවට්ටම නැහැ. ඕක බොහොම ඉක්මනට පිරිහෙනවා. ඒකයි බුදුජානක ළඟට මලක් තියලා අපි කියන්නේ කායෝ තතයාපි පූජේ බුද්ධං කුසුමේ නේන පුඤ්ඤේන මේතෙන් ලබාවි මොක්කං. පුප්පම් මිලායාති මේ වගේ තමයි මල කියන්නේ උපරිම අවස්ථාවේ බුදුහාම වෙන ඊට පස්සේ තියෙනක පර වෙන එක විතරයි. වෙන වෙන්න දෙයක් නැහැ මලකට. කායෝ තතා ඕකම තමයි අසුචියේ මලතියේ. මලක් පූජා කරනවා බුදුන් ගාවට ගිහිල්ලා මල පහ කරනවා වැසිකිළියට ගිහිල්ලා කිව්වහම අසුචි ටික දිහා බලන් ඊට පස්සේ ඔක කුණු වෙනව ඇර වෙන වෙන්න දෙයක් නැහැ. ඕක තමයි කයට වෙන්නේ. ඉතින් අන්න ඒක දකින්න එක අසුබයක්ද දකින්න එක සුබයක්ද ඒක නිර්මාණශීලීත්වයක්ද නාස්තියක්ද ප්‍රගමනයක්ද කාලකන්නිකමක්ද කියලා බැලුවොත් අද මං හිතන්නේ සමාජ මට්ටමේ සර්වേ එකක් කරලා බැලුවොත් ඒක තේරුම් ගත්ත මිනිස්සු නැහැ. ඒගොල්ල මේ ඒක විපල්ලාස කරගෙන තියෙන්නේ. අනිත්‍ය නිට්ටය කරගෙන. අසුභ සුභේ කරගෙන. අනාත්මේ ආත්මේ කරගෙන. ඉතින් මේක තමයි අපිට ලෝකයා උගන්වන්න හදන්නේ. අපි ඉගෙනගෙනක් තියෙනවා දැන් සෑහෙන්න. හැබැයි මේ සතිය දාපු ගමන් ඕක අනිත් පැත්ත හරවන්න වැඩිම අවුරුදු 7යි යන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා දෙනවා. ඔය මොන්න තරම් ඔරුව කුරුවල් වෙලා තිබ්බත් ඔය මොන්න තරම් ඕක මේ අච්චාරු වෙලා තිබ්බත් අවශ්‍යතාවයේ තියෙනවා නම් සත්ත්වස්සාන බික්කවේ භාවේත දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේති අනාගාමිතා. හරියට සතිය වැඩුවා නම් මහණි අවුරුදු 7ක්. දිත්ත ධම්ම වේදනීය වශයෙන් අපිට අඤ්ඤා භාවය ප්‍රකාශ කරන්න පුළුවන් උපාදි ඉතුරු තියෙනවා නම් අනාගාමි වෙයි. දැන් අපිට තියෙන අනාගනනේ. බුද්ධ ධර්මත් අනාගන. අපි කරන හැම දෙයක්ම අනාගන තියෙන්නේ. ඒකල බුදුහාමරණත් දොස් කියන. නෑ බුදු දහම හොඳ ලස්සනට මේක කොස් කපන්න ඉස්සලා අතේ පොල් තෙල් ගාගත්තා වගේ මම ගෑවෙන්නේ නැති වෙන්න කියලා දීලා තියෙනවා. මේ අනිමිත්ත කියලා කියන්නේ ඔබ භාවනාව සඳහා අරගත්ත මූල කර්මස්ථානයේ පවා විනාශ වෙන සුළුයි. ඔන්න ඔතන තමයි විපස්සනාවයි සමතයයි වෙන් වෙන තැන. ඒ අරමුණ නিত্য සුඛ සුභ ගතියක් තමයි සමතයේ තියෙන්නේ. ඒක ගන්නෙත් උනට ආනාපානෙ නෙවෙයි. සමත කර්මස්ථාන 40 ආනාපාන ඇරුණාම තියෙන අති 39ම සම්මුති දේවල්. ඒකයි සමත භාවනාව කියලා කියන්නේ. විපස්සනාවට ගොදුරු වෙන ආනාපානෙ විතරයි අත්පනා අපිට තියෙන එකට දෙන්නේ. ඒකෙන් සමතේ වඩන්නත් පුළුවන්. නමුත් මේ වඩන හුස්මෙහි මේ ගොරෝසු බව, සියුම් බව, අතිසියුම් බව කියන දෙක සමතේට අදාළ නැහැ. විපස්සනාවේදී අපිට ගොඩ එන්න උදව් කරපු ඒ කුඤ්ඤේ ඒ අරමුණ පවා අපි බලන්නේ මේක ක්ෂය වෙන සුළුයි, වැය වෙන සුළුයි, අතහරින්න වෙන සුළුයි කියලා. khයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන කියලා. ඒක දකින්නට අපේ අම්මලා තාත්තලා කැමති නැහැ. රටේ නායකයෝ කැමතිත් නැහැ. මොකද ඒගොල්ලන් ඕනේ මේක ස්ථාවර කරගන්න. නමුත් මේ පෙන්වන්නේ අනිච්ච. අනිච්ච කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක. මේකමයි කියලා කියනවා අනිමිත්ත කියන්නේ කියලා මේ බුද්ධ ഘോഷාචාර්ය වංශය සඳහන් කරන අනිච්චම තමයි අනිමිත්ත වෙන්නේ. නිච්ච නම් නිමිත්තක් තියෙනවා. අනිච්ච වෙනකොට අනිමිත්තක් වෙනවා. මේකට අපි කැමති නැහැ. මේ බලනකොට මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉන්නවා ඉඳගත්තොත් එහෙම ඉන්න ඕනේ මැටි බුද්දා වාගේ හෙල්ලෙන්න බෑ. හිත ආනාපානෙ තිබ්බොත් පිට යන්න බෑ.
සක්මනේ තිබ්බොත් පිට යන්න බෑ. ඉතින් අනිච්චම් බලන මනුස්සයා දන්නවා ඉඳගෙන තිබ්බට ටික වෙලා කරන මෙන්න සාක්කුවේ දාගෙන බෙල්ල පුදි. පරියන්කේ. ඒ අනිච්චම්. ඒක අරමුණක හිටින්නේ නැහැ. ඒක යනවා. ආපහු එනවා. සක්මනේ යන්න ගියත් එහෙට මෙහෙට වැනෙන තරමට නිදිමත කම්මැලිකම එනවා. මේ ඔක්කොම අපි එලි දක්වනවා. එලි දක්ලා කියනවා අපිට ඕන විදියට නිත්‍ය සුඛ සුභ වශයෙන් ඉරියව් පවත්වන්නත් බෑ රූපේ, වේදනා පවත්වන්නත් බෑ, සංඥා පවත්වන්නත් බෑ, සංස්කාරات බෑ, විඥානයත් බෑ. මේක බංකොලොත් භාවයක් නෙවෙයි. මේකවත් දකින්න කැමති නැත්නම් යාට කවදාකවත් මේ අනිච්චානුපස්සනාවෙන් සිදුවෙන නිත්‍ය සංඥාව දුරුවන් කිරීම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් සමහරු ඉන්න ඇත්තටම මානසිකත්වයක නිත්‍ය සංඥාව දුරු කරන්න ඕනේ මට මේව තහවුරු කරගන්න ඕනේ කියන. ඒගොල්ලොත් එක වාදයක් නැහැ අපිට. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. බොහෝ කාලයක් සංසාරේ යන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම අනිච්චං කියන පැත්තට ගියාම ඒක නම් මේ ජීවිතේ මේ in this very life ඉවර කරන වැඩකට යන්නේ. නමුත් අපිට ඒක සාධාරණ සොයා බැලීමක් කරන්න ඕනේ. ලංකාවේ ඉන්න බෞද්ධයෝ මේ ආත්මෙදිම නිවන් දකින්නයි කියන පදය වනපදය පිළිගන්නවාද කියලා. ප්‍රතිපත්තානේ වැඩුවොත් දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත මේක ඉවර වෙනවා කියන කතාව නිකන් පාලි පදයක් විතරද? එතෙන් Taman තුල මේ ශූන්‍ය භාවයට යෑම බලන දේ අනිත්‍යයට භාවයට යෑම දැන්න දැකලා අල්ලගන්න කැමැත්තෙන් ඒකට සූදානම් ශරීරයෙන් භාවනා කරනවාද කියන එක මං භාවනා පටන් ගන්න කාලේ 78 79 මේ කිසිම කෙනෙක්ගේ වචනකින් කියුනේ නැහැ. ඔය නිකන් සම්ප්‍රදායට භාවනා කරනවා, පින් කරන්න භාවනා කරනවා. ඉතින් බැරි වෙලා හරි කවුරු හරි කිව්වොත් මම මේ භාවනා කරන්නේ මේ ජීවිතේ නිවන් දකින්න කියලා පිස්සු. ඒ මොකද අන්තිම රහතන් වහන්සේ මේ මලියදේව මහ රහතන් වහන්සේ වැඩේ උදන්නේ. ඒකට වන්දන දෙනවා කට්ටිය. දැන් ගාලේ රහතන් වහන්සේලා නැහැ. වට්ටාරම බඩ බැදකට යනවා අන්තිම රහතන් වහන්සේ මැරිලා ඇනේට පෙට්ටියට ඇනේ ගහලත් ඉවරයි. දැන් ගාලේ භාවනා කරන්න බෑ. කිරුවට වැඩක් නැහැ. අපේ ලෝකයේ මට හොඳටම බැන්න ඔබට පිස්සු. ඔය ඔක්කොම දාලා පැවිදෙන්න හදන්නේ ඔය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ කාලේ කරන්නේ මම කම්මන්නේ ඉතින් පොඩි ෆයිට් එකක් දීලා බලනවා, ට්‍රයි එකක් දීලා බලනවා. දැන් ලෝකයේ බැන්දේ හරියන්නේ නැතිව හොඳටම දන්නවනේ. එදා ලොකු අක්කා ඉන්නවා. නෑ අයියා බැඳපු අයියා අක්කා ඉන්නවා. අයියා මැරුණා. ඒ මංගෝ මයිකත් හරියන්නේ නැති වෙයි කියලා. ප්‍රශ්නයක් නැහැ. ඊතරම්ම කොමියුනිස්ට්. තරම්ම චෝදනා කරා උඹ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕනේ. ඔයගොල්ලොත් කිත් ඇති කට්ටිය මට සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න කියන කට්ටියගේ ප්‍රශ්නයක් නැහැ. නමුත් බැවිදෙන්න ඉස්සෙල්ලා මට කියලා තිබුණා මං හිතාගත්තා නෑ මේක සම්බුද්ධ ශාසනේ මේ විදිහට ගියොත් Tamandම තේරෙනවා මේ බලන්නේ ශූන්‍ය වෙන හැටි බලන්නේ අනිත්‍යයට හැටි ඒක බය නැතුව ප්‍රකාශ කරන්න. හැබැයි මන් කියනවා මේ ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ පස්චිම භවිකයට විතරයි. මේ ජීවිතේම නිවන් දකින්න පෙර ඉඳලා පාසනා කරගෙන ආපු අයට ඒක කියන්න පුළුවන්. අනික අය හිතනවා ඒක කියන එක හොඳ නෑ. ඒ දිරච්ච ගතියක් තියෙනවා. ඒකේ කැඩිච්ච ගතියක් තියෙනවා. මේකේ පැලිච්ච ගතියක් තියෙනවා මේකේ කියලා. නමුත් අද මේ වෙනකොට දැන් අවුරුදු 20ක 30ක කාලේ ඉඳලා මේ ගතියට පුදුම විදියට ජනතාව හැරෙමින් පවතිනවා. මේ පවතින පද්ධතිය බින්දිනවා කොරෝනා ආවට පස්සේ දැක්කා. ආර්ථික බින්දින හැටි දැක්කා. අපිට වැඩි හුඟක් බින්දලා තියෙනවා බටහිර. ඔය තියෙන යටිතල පහසුකම් මොකකින්වත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ භාවනා කරලා ඔළුව හදාගත්ත මනුස්සයට විතරයි. ඒ නිසා නිවන පැත්තක තියන්නකෝ. අද තියෙන தත්තෙට එකම උත්තරේ මේ දේවල් මේ වෙනස් වීම තරම් අපිට භාවනාවට සුබදායි දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ වෙනස් වීම හරහා අපිට මේ වගේ වැඩමුළුවක් කරන්න පුළුවන් වීම. සතිය පවත්වන්න පුළුවන් වීම. කොච්චර වටිනවද කියලා බලන්න. ඒක බහුවචනෙන් හිතන්න එපා. මට පුළුවන් වෙච්ච එක ගැන හිතුවොත් අපිට පේන අපි කොච්චර ගිය ආත්මෙ පින් කරන්න ඇද්ද මේ වගේ දැනකට ඇවිල්ලා අපිට අඩු ගන්න මේ වගේ දෙයකට උත්සාහයක් කරන්න පුළුවන් වීම ගැන. හැබැයි මම ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා ඉල්ලීමක් කරනවා බැගෑ වෙනවා මේක කාට හරි එක්කෙනෙකුට කියලා දෙන්න. ඔයගොල්ලෝ ඉන්නේ ඇත්තටම අන්නේ ප්‍රවාහයේ වාහකයක් මාසෙන් කිනුට හරි කියලා දෙන්න මේ ඔක්කොම සෙල්ලම තියෙන්නේ මේ දුක නැතිකරන්න විමුක්තියට එහෙම නැත්නම් මේ ජීවිතේම නිවන් දකින්න. ඒක සඳහා අදිෂ්ඨානයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාට ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා